මේ ආහාර පාන ඖෂධ දැන් පූජා ආදී මේ වගේ දේවල් සාධනෙන් සහ පූජා කරනකොට දැන් අපිට එක්තරා අපේ මතුවෙනවා තර්කයක්. ඒවා එක්තරා දෘෂ්ටියක් ඒවා. පූජා කරපෙන්න පිළිගන්න කෙනෙක් නැත්නම් කොහොමද විනාශ ලැබෙන්නේ? එන්න මතේ ලෞකික තර්කය. දුන්න දානි වැළඳුවේ නැතුන ආගමියක් තියෙනවා. අපිට කොහොමද විනාශ ලැබෙන්නේ? දැන් මෙහෙම තර්කයක් මතුවෙනවා. මේ ලෞකික තර්කයක් මතුවෙනවා. ඊ අපි හිතලා ඉන්නේ වැළඳුව තමයි මේ වන්නේ සිනහම් වෙන්නේ කියලා. දැන් මේ වින කියන එක අපි තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් ලැබෙන්නේ කොහොමද? වළඳන්නේ කොහොමද? වළඳන්නේ ඒ උත්තරේ තමයි. මම විනාශ කරනවා කියලා මොකක්ද කරන්නේ? අන්න ඒක දැනගන්න. දැන් හිතන්න ඕනේ මොකද? මම යම් යම් කාලවල අන්කෙදි පිට බඩමුට්ටු පොකොරෙන් බලෙන් මංගොල්ලෙන් අරගෙන මං උනගන්න ගොඩක් තියාගෙන. ඒකවල මගේ පරම්පරාවට ආවා. තාත්තගේ පුතාගයි ඒ සමස්තේ හමුනානේ ඒකමත් අරගන්න. හැබැයි මෙහෙම අරන් තමන් ගොඩ ගහගෙන ඉන්නේ දැන් ඊට පස්සේ අපේ දෘෂ්ටිය කියනවා. මේක මගේදී. මම කාර්යයක් හොයන්න ගන්නේ නැහැ. අපි නිගමනයක් කරලා. ආයෙත් ඉවරලා කියන්නේ. ඔය හරියලා ඊට පස්සේ මම හොරගන්න ගන්නේ නැහැ ඉන්නේ කියන හරියට. අර ගතේ ගානේ. ඔබ වෙන්නේ කොතනද? අභියෝග දැකලා තියෙනවා. අපි නොදන්න පැත්තක්. ආවාසර කියන බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකෙට ඉස්සෙල්ලා මේ සත්‍ය මිනිස්සු වෙනකොට මේ ලෝකෙ කිසිම අයිතිවාසිකමක් මමයේ මගේ කියන පොළේ තියා ඉඳලා නැහැ. මේ ඉඩම වගේ මේ ගේ වගේ මේ දීපල වගේ මේ වර්මුට්ටු වගේ ඒ જાතිය මගේ කියන ගොඩේ හිටියේ නැහැ. අපිට පොදුවේ ලැබෙන යමක් නැහැ. අපි පොදුවේ දැහැමින් සාමයේ පරිහරණය කරනවා. අයිති කරගන්න යන්න ඕනේ නැහැ. මොකද අසාධාරණ කරන්නේ. මේ ලෝකේ පහළ ලැබෙන මරින් කරන්නේ. මේ පහළ වෙච්ච සියලු සත්‍යයන්ටම අයිතිනේ. ඉතින් එහෙම අයිති වෙන ලෝකෙක මොනවා හරි බල කියලා කොහොමද වෙන්කොල සාධාරණ. පොදු කියන්නේ මම ඉවෙන් කරගන්න. ඔන්නේ කියන වැටහිම දිවිච්ච නිසා. ඔක මහා අපරාධයක් හැටියට සැලකුවා මූලික ධම්මකාර්ය මනුස්සය. ඒ නිසා මේගොල්ලෝ අද මොන දෙයක් සඳහාව කාම වස්තුවක් සඳහාව මොන දෙයකට අයුක්තියක් අසාධාරණයක් ඒවා දසාකුසලයක් කරන්න හේතුවක් තිබුණේ නෑ. අයිතුහාරක මනසකින් අසාධාරණ මනසකින් හිතන්න කියන්න කරන්න ඕනකම තිබුණේ නෑ. ඒ නිසා දසාකුසල කියන දේ ඉතින් පිළිවිලා තියෙනවා. මෙන්න මේ සුද්ධ පවිත්‍ර පහන් හිතට ඔය පවිත්‍ර මානසිකත්වයේ ලෝක සත්‍ය අතර තිබිච්ච නිසා මේ ලෝකෙ කිසිම දෙයක සුගති අඩුවක් තිබුණේ නෑ. සම්පත් අඩුවක් තිබුණේ නෑ. ඒක කොහොමද කියන්නේ? කනකොන ආහාර බව ප්‍රඥාත හැල් පහළ වෙනවා ඉබේ එනවා. ඉන්නේ හැදෙන්නේ. අද කරුවොත් හෙට හැදිලා ඒක ඉදිරිපාදයාට. උන්නේ ඒක කියන්නේ. මේක අද කියන විද්‍යාවෙන් මේකට උත්තර දෙන්න කියොත් එහෙම තර්කවාදයක් කරගන්න. ඒක හායි කරතාව විනා ඔක වෙන්න පුළුවන් ගහ පුරාගේ ගමන් විලෝකේ කොහොමද දැසෙන්නේ. ඊටවල දවසන්නේ කොහොමද? ඕවයි හදාගත්ත එක එක මත කියන ඔක මහත් දවස් විදාහින්න වගේ. ඔක පුණ්‍ය විදිය කියන්නේ මෙහෙම දෙයක්. මේක හිතාගන්න බැරි අමුතු සිද්ධියක්. මම ආර්ධිනේ මෑතදී ඉස්සරහ ඔය අවිඥා මානසිකත්වයක් උදා කරපු ඉස්සරහ කාන්තාවක්. එතන උත්තරය. එයාගේ ප්‍රතික්‍රියාවක් තිබුණා. ඉස්සරහ විශේෂඥ පුද්ගලෙක්. එයා හම්බෙන්නේ කියලා ඔය විමන දැක්කුවා. භෞතිකවාදී සිද්ධාන්ත ඉක්මෝලියක් නෝද ඔප්පු කරන්න පුළුවන්. භෞතිකවාදී උත්තරේ තමයි යන්නේ. ඒවා යාජිවල ඔබේ මාර්ගයක් යාදි දුර්ලභ කැලෑටි වගේ. දැන් අර ඒවා කියා තිබුණේ නමුත් එයාලා මුදුනේ මේ කොහොමද එකපාර නේද? ඒ වරමයි. කොහොමද? ඇත්තටම කරනවා. එයා උතර දිනා නේද මේ අති දුර්ලභ කැලෑටි යාදි. මෙන්න මේ එක වාක්‍යයක් කියලා ඉතින් එකක් තියෙනවා. ඒක හරියම රහල්ගතව දියායි. හරි අමාරුයි හදාගන්න. දැන් මේකේ භෞතික ක්‍රමය මොකද්ද? ඒකට පොරලා දාලා අවශ්‍ය ප්‍රමාණය දාලා අවුල් අපේ වැඩිද තියෙන ඒකේ හරස් වීම නිසා ඒ සංයෝගයෙන් හිමින් හිමි වැඩි. එහෙමනම් අද රෑ 12ට ඒ පැල ටික ගිහින් කාමරය ඇතුලේ තියෙනවා. ඒ පැල ටික බලාගෙන ඉන්න වෙන්නේ මොකද? අර අන්තිමට කරන්නේ අර පැල ටික ගිහින් කාමරය ඇතුලේ තියාගෙන බලාගෙන ඉන්නවා.
මහා පුදුම සිද්ධියක් හිතෙනවා. ඉතින් ගමන් දළු වෙනවලු, පොළ ලොකු වෙනවලු, මෝරනවලු, අනිත් දළු වෙනවලු, පොළ ලොකු වෙනවලු, මෝරනවලු, ගහ බලා ඉඳදී අගල 6 7 වෙනවා. ඒ වෙලාවේ. දැන් අරයා කෝල් එකක් දීලා ඉවරයි. ඔබේ භෞතික විද්‍යාවේ ඕක උත්තර දෙන්න පුළුවන්. දැන් මොන උත්තරයද? භෞතික විද්‍යාව නෝද? හැබැයි ඔහොම ක්‍රම තවත් සාහනිකව මේ කාලේ තියෙනවා. අන්න බුද්ධිලක් ධානයෙන්දී පුණ්‍යෙන්දී තුලින් භෞතික කතාව ඉක්මවල ක්‍රියාත්මක වෙන ආකාරය නේද? අදත් ඔබ වෙන රාජකත පරික්ෂණව. ඒක ප්‍රවෘත්තිය. මෙන්න මේවාගේ ඉඳ වෙන්නේ එදා ස්වයං ජාතව මිනිහාගේ මිනිස් සම්පත්තිය. මිනිස් කාම සම්පත්තිය සුගති කාමය. එදා ලැබුණු සම්පත්තිය අද ලබන සම්පත්තිය වගේ කෝටි ගුණයක් නෙවෙයි. මනුස්සයෙකු ලැබෙන සම්පත්තිය. එච්චර එයා ඒ පංචකාම දුරකින් හිටියා. මිනිස් හදේ ලැබෙන මිනිස් කාමය. විශාල සුවයක් තිබුණා. කායික නිරෝගය තිබුණේ. උපතක් මෝරා යාමක් මරණයක් ඇරෙන්නේ. තවත් 89ක් රෝග 99ක් ව්‍යාධි ආදී අන්තර කොහොමද වාදිනෙන්නේ නැහැ. හැදුන්නේ නැහැ. ඊළඟ මේ කාය ප්‍රතිශක්තියයි. අකාලේ මහලුකනේ. අකාලේ ඉස්කේ සැටි වෙන්නේ. නේ ප්‍රමාණ කුල කෙනෙක්. ඒ තමයි නිරුක්ති. ආයුෂ වර්ණයේ සැපේ බලයේ නුවණ මේ ඔක්කොම ලැබිලා ඉන්නවා. දැන් මෙයා ලබන්නේ හිතුව මොකද්ද? ඔය දින සතිය කාටවත් දන් දීලා වගේ එකක් නෙමෙයි. කොහොමද ලැබුණේ? සමාධිය තිබුණ දසාකුසලයේ වෙනුණා වූ සුචරිතයෙන් මුල් කරගත්ත චිත්ත ප්‍රසාදය. මෙන්න සම්පත්තියේ හේතුව. මෙන්න මේ ලබාගත් සම්පත්තිය කල් යන්නේ. පංචකාමයන්ගේ මුසපත් වෙන්න වෙන්නේ. අසාධාරණ අයුක්ම් කරමින් පංචකාමී ලබාගෙන මම කරගන්න මගේ කරගන්න අර මනුස්සයා අසුමතු මනුස්සය වෙනවා. මෙන්න මේ පෙළවීමේ ප්‍රතිඵලයක් වශයෙන් අනිකාගේ දේ හොරාන් කරලා සමගි කොට තියාගන්න. ඒක මගේ කරලා හිතා සම්මත කරගන්න. අනිකාගේ රෝදේ වැඩ කරන බහගෙන ඉඳලා සම්මත කරගන්න. මේ වගේ ක්‍රමයක් පටන් ගන්න. ඊට පස්සේ ඒවට විරුද්ධ වෙන හැටි හිංගි හිංසා කරන්න. අනුගේ හොරෙන් බලේ මනුස්සලින් අරගන්න. ඒවා ලබා ගන්න සුරාසු දුරාචාර ආදී වක්‍ර වේදනා. ඒවා සමාන වශයෙන් ගන්න විදිහ වක්‍ර වේදනා. බුදුවේ අනු කවත්ව සාන්ද වල වලා ගන්න. හේන වේ අනු විදෝන අත්වාදීන හැඩවලපත් කරලා සමාන ජයග්‍රහණය කරගන්න. ප්‍රලාප දුනෝන ලෝකේ මුලාවේ වී ගිහින් මුලාකට අල්ලගෙන ඉන්න. මේ ආදී වශයෙන් ලෝක තරහ මෝඩ ආදී මේ කියන ධර්මයන්. ක්‍රමක්‍රමයෙන් ලෝක සත්‍යය දෙන්න දසාකුසලෙද නැමුණා. දැන් මම කියන ගුඩේ මගේ කියන ගුඩේ හදාගෙන සම්මත කරගෙන සාකවාද ඔක්කොම කියනවා මේක ඔක්කොම ලියාගත්තේ මම මෙහෙමයි. ධාරිය මහත්මිය හරි හැම කරපු සල්ලි අසාධාරණ සල්ලි වල්ලාගෙන නැහැ. මම මෙහෙම කරලා හරි හැම කරගත්ත සල්ලි වලින් මම සල්ලි දීලා ගත්ත ඉතින් මේක සාධාරණ. දැන් අපි ඔහොම එකේ ඉන්නවා. හැබැයි අපි දැක්කේ නැති අසාධාරණයක් ඔය අපි සිද්ධ වෙනවා. මොකද පොදු ලෝකයේ වැඩ බැඳගෙන පොදු ලෝකයේ මගේ කරගෙන මම කරගෙන ඉන්න අපි දන්නේ. මෙන්න මේ ගොඩේ කාර්යවල තියෙන්නේ. ඔය ගොඩ අවලගත්තාම පස්සේ ඔතන තියෙන ලෝභය. ඒකට විරුද්ධව ගැටෙන ද්වේෂය. ඒක හරි කියන මෝහය. ඒක සාධාරණ කියන මෝහය. දැන් ලෝභයයි ද්වේෂයයි මෝහයයි කියන ඔය දෙකේ වට කරගත්තා. ඔය දුක්ඛේ නිසා ඇත්ත වෙන්නේ. සාධාරණයෙන් මාහතු දෙය කියනවා වූ ඒ දුක්ඛ සාගත නිගමනයි. අරගෙන අපි සන්තෝෂයෙන් ඉන්නවා මං කාටවත් ප්‍රකාශ කරන්නේ කාටවත් අරගන්නේ. අර කොයින්ද බව. ඔන්න ඔතන ඉන්නවා. අර ගොඩ මගේ කිව්ව ගොඩ හැදිලා තියෙන්නේ. ඔය ක්‍රමෙන්ද කියලා දැක්කේ නැති නිසා. ඔහුගේ දෘෂ්ටිය ගලව ගන්න උඩ බෑ. මෙන්න මේ වෙලාවේ දැන් අපි මෙහෙම දෙයක් හිතුවා. ඔය වැඩේ කරගන්නේ විශේෂයි. මගේ කොහොමද මම ගන්නවා අනික් අයගොල්ලෝ ලෝකෙ තියෙනවා. දැන් ඒගොල්ලෝ කෑවොත් එතන බුක්ති වින්දොත් නොවින්දොත් මට ප්‍රශ්නයක්. මට හිම්මෝ කවුද ඉන්නේ? පොදු ලෝකේ කවුරුත් අයිති කරගන්නේ නැති කාලේ. ලැබිච්ච දේ තමාගේ වල රාම මුක්තිය දැන් විහාර වෙනවා. ආය අනිකට අයිතිවාසිකම් තියන්නේ නැහැ. ඔය අතර දැන් මගේ කොහොමද මම අරගෙන මම මුක්ති ඉන්නවා. අනිත් පොදු එතන තියෙනවා. ඒක මම අල්ලලා ඉන්නේ. දැන් යම් කෙනෙක් ඒක වරද. මම අර කන්නේ නැතුව ඉන්නවා වරි ගියේ. ඒ ආයතන ප්‍රතික්ෂේප කරා. දැන් එයා ඒක ප්‍රතික්ෂේප කරා ඉන්න මට පවුරුව පිළිසිද්ධ වෙනවා. ඒ පිළිසිද්ධක් තියෙනවා. එරොණා මම කියන්නේ. දැන් අපි මෙහෙම දෙයක් හිතාගන්න ඕනේ.
ගෙදර 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාට බත් පංගු හදලා තියෙනවා. මගේ බත් පංගුව මම කනවා. අනිත් කෙනා 3 දෙනාගේ බත් පංගුව මෙහෙම තිබ්බා. ඒගොල්ලෝ කන්නේ. ඒගොල්ලෝ එක්කෙනෙක් ඒ බත් පංගුව කෑවෙන්නේ. ඉතින් මට හෝ කාට හරි පිංගුව පෞසිද්ධ වෙනවාද ඒක? ඒක ක්‍රමයක් තියෙනවා. නෑ නේද? ඉතල බලන්න ඕක. නැතුව බෑ මං කීයට ගහලා ඉඳලා කියන්නේ. යෝනිසෝ මාර්ගාවේ නරක අවක නරක තේරුම් ගන්නවා. මම අවලක් කරලාත් නෑ. අම්පිය වැඩ කරලා දීලා. මොකද? 3 දෙනා වරක් කරලා ඒ තියෙන්නේ. මයිකට මම කෑ. අනිත් වරකට මගේ සම්බන්ධයක් නෑ. ඕන් තොරණ කන්න බලන්න නම් නිකන් ඉඳලා. දැන් ඔය වෙලාවේ. ඔතන 4 දෙනාගේ බත් වෙන්නේ මම දෙකක් එක අරගත්තා. දැන් එකේ දෙන්න කන්න නෑ. දැන් යා කෑවහම එයාගේ පංගුවේ කොටස මම ගත්තා. මගේ පංගුවයි අනිත් අයගේ පංගුවයි මම තියාගන්නේ. ඉස්සෙල්ලා මේක මම කියලා අධි කරගත්තා. මම ඉස්සෙල්ලා මේක දැක්කේ මම උන් ගත්තා මගේ පංගුවයි අනිත් කාලේ. මම දන්නේ කායය නේද මගේ. කිව්වේ. ඔහුගේ පාපයක් නෑ. අනුසතු පංගුව සමාහතු කරගෙන තියාගත්තා නම් ඒක වාසක් නෙමෙයි. උන් අනුවක් නෙමෙයි බලි. හොඳයි ඔහුගේ පංගුව ආපහු තිබ්බා. මේක අවරයක් මං කළේ. අනුවේ ගන්නවද උන් තිබ්බා. අර මාසයන කායේ කියලා. දැන් මම වරදින්නේ නේද? මගේ පංගුව මම අරගෙන දත් එක අපව එතන තිබ්බා ඒකාටේ දැනගෙන. ඒක හොඳ නැති වෙලා. ඊට පස්සේ මම කොහොමද කරන්නේ? මේ ගත්ත පංගුව තිබෙන්නේ ඉබ්බේ යටිපා. දැන් මිනිහා යම් ඉතලා වරදකට අහු වෙලා. අනුසතු දෙයක් අමාහතු කරගෙන යම් පිළිහිමල හේතු කරලා වරදකට අහු වෙලා. ඒක වරදවන්නේ කියලා දැකලා. ඔව් ඒක හරියට ආවම තිබ්බා ආයෙත් මම මොනවා කරන්නේ. මේක ගන්නේ නෑ මම ඒක. ඔව් මේක කරලා තිබ්බා. මම දැන් නිදා. දැන් කොහොමද මරද විනාශ වුණා නේ? මතුවරටම හිතාගත්තා. ඒ බඳු වරද මතුත් කරන්නේ නෑ කියලා. එතෙන් පටන් ඔහු ඒ වරදේ නිදහස් නේ. පොඩේ අපි තිබ්බ කොටද? තියෙනවා ඒක. අපි නිදහස් වෙනවා. දාවන්ද හඳුනන නිදහස් වෙනවා. ඕනේ නෑනේ. දැන් තේරෙනවා කියුම් දැන්. මෙන්න මේ වගේ අපි එකතු කරගත්තේ මේ ලෝකෙන් ගත්ත කොටසේ මම කියලා මගේ කියලා කොට ගහගත්ත එකේ. කායි කොටද නැත්තේ. බුදු මහරහතන් වහන්සේලාගේ කොටසක් ඇද්ද මේ ලෝකෙ ජීවිතව මම කරගත්ත කොටසේ මගේ කරගත්ත කොටසේ එකක් තියෙනවා. ලෝකේ යම් උත්තරීතර පූජනීය උත්තරය වින්නවා. ඒ සියලු උත්තරයන්ගේ කොටස ලෝකෙ තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ලෝක සතවැසියාගේ ලෝකවාසීන්ගේ මුක්තියක් වෙනවා. ඒක දුකෝකේ තියෙනවා. දුගිනිවාදී යාතකාදී ඉන්න පුද්ගලයෙක් කොටසක් ඒකත් ඕකේ තියෙනවා. බල්ලාගේ කවුරුන් කනකොට ඕකේ තියෙනවා. සුද්ධ ජීවියා කනකොට ඕකේ තියෙනවා. මොකක්ද ලෝක සත්‍ය ආහාරය දුක් දිනේ කොටස ඔක්කොම ඕකේ තියෙන එක තමයි. මම මේ පොදියම අරන් තමයි සාධාරණව හම්බ කරගත්ත සතියකින් ගත්ත මේ ඉදම මේ දීපල මේ වස්තුව මගේ තියෙන්නේ. මගේ වෙලා නෑ ඔය. ඔය හදාගත්ත අපි නීතිය හදාගත්ත මේ යුක්තිය නිසා. ධර්මානුකූල යුක්තිය ඔතන නෑ. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ ඕක කරගන්න පුළුවන් ඉතරා පිළිසෙකට. තනියම. සාමාන්‍ය කොටස ඇරෙන්න ලෝකෙන් අල්ලන්න එපා. විසුන්න බැරේ. සමාන්ත අයිති ඡන්ද ආහාරයක් ඉන්න දැනක් ලෙස වේදා හිතවස්තය. ඔය නිහා හිත තියන්නේ. ඔය දිහා විතර තියන්න. ඉතින් පනවල අදකලා ගෙනත් තියාගන්නත් එපා. ඒ උතුමන් සඳහා වෙන් කරපු කොටසක් අන්දරේ කියනවා. අන්නේ වෙන් කරපු කොටස තුලින් සාමාන්‍ය කොටස පරිහරණය කරන්න. ඒ වගේම අනිත් කායට නිදහස් කරන්න කියන්නේ. ඔන්න ඔබේ අලෝභ ආදී සාමුන්ගේ නිදහස් වෙන ක්‍රමයේ විලානාදී දුන්න උපරිමයෙන් කරගන්න බැවිදයි. දැන් ගිහි පිරිසට මේක කරගන්න ක්‍රමයක් නෑ. මොකද අද වෙන හදලා තියෙන ජීවන හදාරම මගේ වැඩිලා තියෙන කොමිටයක් කරගෙන හරි සම්බ කරගෙන හදාගෙන කන්න. හදලා තියෙන හාමුදුරු තියෙන්නේ තරල් සාහිත්‍යයට දැස්සේ නැත්නම් වැඩ කොටු කරගත්තේ නැත්නම් කොමිටයක් පට හදාගෙන විදිහක් නෑ හසු කාලය යනවා. අනුගෝල රැකගෙන යනවා හදින්න ඕනේ. එහෙම හදාගත්ත රාමුවක් තුළ දැන් මිනිස්යාට ඔය අසාධාරණ විදිහට ඒ ක්‍රමයක් නෑ ඒක කියන්නේ. ඕ මම කොහොමද ගත්ත අනික විදහාක් කරලා කියන ක්‍රමේ සමාජයේ දෙන්න දෙයින් දුන්නා. එන්න ඒගොල්ලෝ දුන්නා ක්‍රමය. ඔය ගත් එකෙන් කොටස වෙන් කරා. සමාජයේ කොටස පරිහරණය කරනකොට
ඉස්සෙල්ලා වෙන් කරන්නේ ඉස්සෙන්ද නැත්නම් අග්‍රහාසයේ වෙන් කරන්නේ අග්‍ර උත්තරයන්. මගේ කෙනෙක් මේකේ උන්වහන්සේලායි. අග්‍ර උත්තරයන් කොට. ඒක බුද්ධිලේ කොට හදන්නේ. අග්‍ර උත්තරයේ අන්තරගෙන අග්‍ර උත්තරයන් නිසා මගේ තියෙන කොට වෙන්නේ නැහැ. ඒ වන්දු වශයෙන් ලෝක සම්මතය දීලා තියෙන අමියෝ යම් ආයත. ඒ අය විසින් ගිහින් මෙන්න අග්‍ර උත්තරයන් කොට මම ගන්නවා. දැන් තමයි නිදහස් වෙලානේ. අන්න ලොකුම තාපී නිදහස් වීම නිසා හිර වෙලා කිවිච්ච ලැබීම මතුවෙන්න පටන් ගත්තා. මෙන්න මේකද කියන පින්ඵලයක් මතුවලා කියලා. අපි පිනවන්න දුරු දෙනක නෙවෙයි ඊටි. අනුවිදේ අල්ලගෙන අවිද්‍යාවෙන් පිනෝගින. අවිද්‍යාවෙන් පිනෝගින පිනවීමක් නෙවෙයි. නියම පිනවන්න දුරු දෙකයි කියන්නේ. අනුවිදේ අල්ලගෙන බදාගෙන ඉන්නකම් අපි දාහින් දැවි දැවි ඉන්නේ නම් පිනෝගින ඉන්න හැම වෙන්නේ. පිනවන්න අනුවිදේ අල්ල නිදහස් වෙලා වමන් නිදහස්. ඉතින් චිත්ත ප්‍රහාදේ නැගිනවා. කාන්තියෙන් අකම්පේ පාවෙ නැගිනවා. අන්න ඒක පිනවන්න දුරයි. මෙන්න මේකයි පින කියන්නේ. උන් පින හඳුනන්නේ නැතුව පින් කරන්න ගිහිල්ලා. කොච්චරක පුද්ගලිකත්වයේ ගොමාරු කරනවා මිසක්. පින හඳුනන්නේ නැහැ පින කර ගන්න බැහැ. ආවල් සාමුදුරන්ට නෝටි ගෙන දුන්නේ. බලමු උන්වහන්සේ වදා ඉලකේ වදා දෙන්නේ නැහැ නේද? දැල දුරාන් කියන හාමුදුරුවෝ දෙනවා මම හිවන්නේ. ඈතට කොච්චරයි බලයි නම් මීයා ගංගේ දිහා බලලා ඉන්නවා වගේ. මොකද මම පූජා කරේ හාමුදුරුවෝ ලෝකම හදාගෙන ආවේ නේද? අනිකා කාහරි නේද? අර තමන්ගේ හිතේ චිත්ත ප්‍රහාරයෙන් ඔන්නම අදහසක් අරගෙන පුද්ගලත්වයේ විතරද බලාගෙන හිටියොත් පින කරලා නැහැ. එන ඇතිතේ විතර කරන්නේ. අන්න සාසනේ නැත්නම් උත්තරීතර උතුමන් කෙරෙහි වෙන් කරන යම් පුරුෂයාගේ ආග්‍රහස්තය. මෙන්න ඒ සඳහාම වෙන් කරා. වැරදුවත් එකයි. අන්න සමාන නිදහස් වෙච්චේ. අන්න සමාන පිනක් ලැබිච්චේ. දානේ විහා ධර්ම. ඔය දාන්නේ. අල්ලගෙන ඉන්න එක දානේ කියන්නේ. දාන්නේ නැතුව අල්ලගෙන ඉන්න එකයි දානේ නෑ කියන්නේ. දාන්නේ නැතුව ඉන්නවා කියන්නේ. දාන්නේ නැතුව ඉඳපන්. දානේ කරන්නේ. දානේ උගන්න. අනිත් අල්ලගෙන ඉන්න දාන්නේ කියන්නේ. ඒකේ දානේ. යමුනම තාපෙන්නේදී තමයි උතුමන්ගේ අයිතිකරණ මගේ කියලා දාන්නේ. දානේ දෙනවා කියන්නේ අර්ථය මොකද්ද? මම තාපේ නිදහස් වෙන උතුමන්ගේ කොට දෙන්න බැහැ. ලෝක සම්පතිය මට ඉලක්ක දෙන්න බැහැ පොඩි අපුණා. ඒක ලෝක ආමුතුන් කියන රැඳිල්ල ඒකයි අතාවදා තියෙන්නේ දෙහිමයි. ඉතින් කියලා අපෝ කරලා පරිවැඩි කරගෙන අනිකා ගිය සූරයන් කාලා තමයි පරිවැඩි කරලා දුන්නේ. කතාව කරන්නේ නැහැ මෙච්චර කාලෙ දින්නේ. මොකද කරන්නේ? පාන හතේ ගාන වැඩි කරලා මුන්ට පරිදි දෙන්න කියලා. තාවකටියක් හිනව කරලා පාන හතේ ගාන වැඩි කරලා දෙනවා. අනිකෝ බරි කියලා දෙන්න කියලා අපි අපේ පරිවැඩි කරගෙන යනවා කියලා. ඉතින් කවුරුහත් ආවියන්නේ හරි මොකද ඒක තියෙන්නේ? ජීවිතවල අගරක් ඒක. වෙනපාක්කම ජීවිතයකින් අනුසූරාගෙන කාල වැඩි කරගත්ත වදියා කරන්නේ. දැන් දැහැමි හරි සමග මම පරිහරන් ආ මේ සාධාරණේ හරි. එයාගේ තියෙන දුකී වලි යාට කාලේ ඉන්න කරලා. ගල්ලකින් හරියින් තියෙන එක. පරි වැඩි කරාම දැන් අපිට සැලසුණා හරි කියපු කෙනෙක් ඉන්නවා. ඉතින් වැඩි පරිහරන් ගෙදරාවට පස්සේ හිතියන වල අන්න ප්‍රශ්නයක් මතුවෙනවා. බලුමලා තියෙන්නේ ඒකයි. අදුවයි පොඩි කාලේ හැමදාම උන්වහන්සේ පිළිසාවල් දෙනවා නේද? අර ගානේ එනකම් උඩ විද්දිය දෙනවා. වැඩි කරගත්ත හදින සැලසුමක් ගන්නවා. සාධාරණ වැඩි කරගත්තා නෙවෙයි අන්න ගිනි දීලා එන හත ගහන යාළුවලා තියෙන හත ගහන ඕ කන්නේ කොහොමද ළලයට කන්නේ කිය දුන්නේ. ඊතර මේ ගානේ ගිහම මාන හතරෙන් පාන් කෑල්ලක් හදාලා වැඩි ගියා. දැන් ඉතින් කිරවියව බරි ගිනි මොනවා කරන්නේ? කොහොම හම්බ කරන්නේ? ඒ කෑල්ල ගිනි දීවි ගැට කෑල්ලව දාන කියන්නේ. හරි ඒක කරගත්තේ කියලා. ඊගො පස්සේ කීවිව යල්හාමේ ඉස්සරහ කරන කතාවකදී එහෙම හදාගත්ත පරිදි. දැන් මෙන්න මේ වගේ හදාගත්ත ක්‍රමතාවක් තුලින් යුක්තිය භාගත සාධාරණ දේවල් හැටියට කිසිම විදියකින් යුක්ති භාගත කරන්න බැරි. සාධාරණ කරන්න බැරි. ධර්මතාවයම අසාධාරණයි සාධාරණයි කියලා කරගහගෙන ඉන්න එකයි මේ කරන්නේ. ඕකේ මෙතන තියෙන එකම ක්‍රමය මොකක්ද? ඔය මම ගත්ත ගොඩි. ඔය ඔක්කොගේම කොටස දිනවා කියන. මනා නුවණින් තේරුම් ගන්න. මම කුරුල්ල ගන්නවා නේද කුඹුරේ. පන්ලා එන්නේ අතැල්ල ගත්තේ. කො කුරුල්ලගේ කොටස දෙන්නේ. ඒකනේ අතැල්ල විතර දෙන්නේ. කුරුල්ලා පල්ලා ගත්තා අතැල්ල කොටස මේක කියන්නේ. දැන් ඒක බලමු. එන කුරුල්ලා කොටස මායිලා කියන්නේ. මහද කුඹුරේ එකක් තියෙනවා.
බල්ලගේ කොටසක් තියෙනවා. ඕවා හදලා වැවවුණු හදලා දීලා ක්‍රමේ ඒ සඳහා වැය කරලා මේ හදන්නේ අපිට නෙවෙයි අපේ අනාගත පරපුරට එනදි මේ ජීවත් වෙන්න කාලා දින ජීවත් වෙන්න අපි මේ දැන් දාඩි මුල් පෙරන්නේ කුඹුරු අස්සක් දන්නේ. ඔහොම කියන්නේ අපේ ආදි බුදුන් විශ්ව. මෙහෙම හදලා දීපු පිනේ දේවත් ඒක දෙලා ඉන්නවා. ඒ ක්‍රමේ නිසා ගොන්නගලා දුන්න දේ තුලින් වැඩ කරලා ගන්න ආදානේ ඒ දෙවියන්ගේ කොටස නැහැ. බුදුන්ගේ කොටස නැත්නම් අර ආර්ය උත්තමයන්ගේ කොටස පළවෙනි නම් ඊළඟ කොටස ඒ බඳුත් එයාට මුල දේවතාව. දෙවියන්ගේ කොටස දෙන්නම දෙවියන්. එන සාධාරණ වෙන්නේ. ඔය ක්‍රමයේ අපි හදාවඩා ගත්තා නම් දෙමව්පිය හරි ඉගෙනුවා නම් ගුරුවරු හරි ඒගොල්ලන්ගේ කරපු කියපු දේවල් ඒ ශක්තිය මුල් කරගෙන අපි අද වැඩ කරලා යමක් හම්බ කරගන්නවා. තනියෙන් හදාගන්න කයිකින් නෙමෙයි හිතකින් නෙමෙයි. එහෙනම් අපි අද යම් උපක්‍රම ජීවිතයක් ගත්තා නම් ගුරුවරයා කියා දුන්න දේ මේකට ආධාර වෙනවා කියනවා. අම්මා තාත්තා හදපු වරම උදව් කරපු හදපු වරම කාය මේකට ආධාර වෙනවා කියනවා. මෙන්න මේ නිසා ඒගොල්ලන්ගේ කරදමයිදී. ඒක නැති යනවා. දෙමාපියන්ට සහ ගුරුවරුන්ට කොටස වෙන් කරන්න ඕනේ. අපි දන්නේ නැති පැත්තක් ඕනේ. ඒ වගේම අපිට උදව් කරන උපකාර කරන යම් පිරිසක් හිටියනම් ඒ පිරිසක් කොටසක් ඔගේ තියෙනවා. අපිට සම්බන්ධයක් නැතත් පොදු ලෝක සත්‍යයට කොටසක් ඔගේ තියෙන පොදු ලෝක සත්‍යයට කොටසක් වෙනවා. අපි වෙන් කරලා බලමුහම අපිට තියෙන හතරෙන් එකක් විතර අපේ කොටස එකතු වුණා නම් හතරෙන් තුනක් විතර ගියා. හැබැයි මගේ කොටස දුන්නා කියොත් මුලා. මගේ කොටස නෙවෙයි අනුන්ගේ කොටසම අනුන්ට දුන්නා. ඒක දීලා මගේ කොටස වෙන්නේ. ඒක ඉතුරු කරගන්න. හැබැයි අන්නේ ඉතුරු කරගත්ත කොටස යා දෙනවා. චිත්තපසාදී මතේ ආවට පස්සේ ඊළඟ සැරේ කුඹුර වැඩ කරනකොට එදා තිබුණා දැන් 10 නම් අදා දැන් 50. අපි දැන් බුල්ලේ වෙන්නේ. අටක් වෙලා ඉන්නේ මොකද? මෙන්න මේ ආකාරයෙන් අපි දානයක් දෙනවා කියන්නේ උන් ඔය. දානයක් දෙනවා කියන්නේ අපි අමුතු එකක් වල ගන්නවා නෙමෙයි. අපි ඉතින් හදාගෙන ඉන්න පුන සුද්ධ කරගන්න. පුන නිසා අපිට ශක්තිය නැතිලා තියෙන්නේ. සම්පත්තිය පිරීලා තියෙන්නේ. අන්නේ පුන සුද්ධ කරගත්තාම සාපේ නිදහස් වෙලා උරුම සම්පත්තිය ඉලවර ගත්තාම ඒක අප්‍රමාණ මේ මහා සම්පත්තිය. දෙවියෙක් විදිහට සම්පත්තියක් හා සමාන සම්පත්තියක් මිනිසයා විඳිනවා. දසාකුසලයේ වෙන් වෙලා ඉන්න කාලේ. ඒ තමයි මහා බලයක් තියෙනවා. කාම භාගයේ තුලින් මිනිස් භාගයේ ඉතින් සම්පත් බලයක් තියෙනවා. ඒ වගේ ඒගොල්ලන්ගේ මානසික ශක්තිය දෙවියන් ශක්තිය අභිභවය. ඥාන ශක්තිය දෙවියන් අභිභවය. ඒ තරම් විශේෂත්වයක් මේ මිනිසයා කියන්නේ. මේ මිනිසයා සමාජයේ පිළිනාව ගති හතර ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, දිරියෙන් ඊයින් කියන නිසා. මේ සම්පත්තිය හොඳටම දින වෙලාද තියෙනවා. 10 දෙක නැහැ. අවශ්‍ය 99ක් හැංගිලා. ඔන්නේ හැංගිච්ච එක මත කර ගැනීමකට කියන පින් කරපුවාම ඵලයක් ලැබෙනවා කියන. මම පින අපි දන්නේ නැතුව. අපි ඒවා දුන්නාම පින් කියලා අපි හිතන්නේ. මේ ලෝකේ කාටවත් අදින දෙන්න එකක් මේ ලෝකෙ ඉතිරි වෙලා නැහැ. උපන් හැම සත්‍යයක්ම කොරසක් මේ ලෝකේ තියෙනවා. ඒකෙන් අපි දෙන්නේ. අපිට දෙන්න වෙලා තියෙන්නේ ඒ කොරස අපි දැහැගෙන දීක කරගෙන ඉන්නේ. අපිට දෙන්නවා තියෙන්නේ මේක. අපි මොකද දකින්නේ? අපිට මාන්නාකාරයෙන්ව දානයක් දුන්නා කියලා උද්දාමින්ද ටිකක් ඉදිරි වෙලා. ඒක මගේ කාර්යවත් දෙන්නේ අවුනාවක් නෑ ලෝකයට. දානුගේ හලින් කරගෙන ඉඳලා ඒක උගල දෙපාදින්න. මගේ රුපියල් 30 තියන්නේ ඉඳලා උඹ රුපියල් 5 දෙන්න නැහැ උදේ දේවා කියලා. ඒක හරි කතාවක්. මගේ තියෙන්නේ බලන්න ඔය රුපියල් 5 මොන එකද කියන්නේ. අන්නේ එක තමයි අද වෙලා තියෙන්නේ. අනුන්ගේ දුරාරින් සමාන වදිනේ උඩ හර මම මගේ උඩ හදාගත්තට පස්සේ මම උඩ ආවදේ නේද? මට හැමතිස්සෙම අධිපති උත්තම තියාගෙන අපලයි. මම තේරෙන්නේ කතා කරලා ගිහින් අපි කියනවානේ ස්වාමිත්වයේ හැකගෙන මම තාත්තේම මේ જાති කියලා දුන්නා කවදාකවත් පින කියන හදපත් දැකලා අදහසක් දැකලා. එහෙම අපිට අහංකාර වෙන්න දෙන්නේ බැගෑමක් වෙලා ඉන්න. සමාවක් ඉන්න ඉන්නේ වෙලා තියෙන්නේ. අනේ මම දන්නේ කාන්නේ. මේ දන්න සමාජයේ හදාගත්ත වැඩ පිළිලා තියෙනවා. අනුන්ගේ දේවල් උඩ ගහගෙන කුටි ගහගෙන වැඩ පිළිලා. මමත් ඕක අහු වෙලා ඉන්නේ. අනේ මට සමා වෙලා. මගේ මේ කුටිය මම නිදහස් කරනවා.
මම නිදහසිය බලයි. අන්න ඒක තියාගන්න පුළුවන් නම් නිහතමානීව එයාට දානයක් දීලා හැන්සෙන්න ඕනේ. මම නිදහස් කරන්න. මේ වාගේ ගොඩේ තියෙන මෙන්න මේ උතුමන්ගේදී. මෙන්න උතුමන් දිහා වෙන් කරා. දැන් මම නිදහස්. දැන් සමාජයෙන් ඉඳලා ගන්න. මෙන්න මේකට කියනවා අපි දානයක් දෙනවා කියන මෙන්න මේකයි කරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ විසින් දානයක් දෙන්න ගියහම අන්න බුදු පසේ බුදු මහරහත් වෙන උත්තරයන් නිසා වෙන් කරන්නා කොට අපිට පුළුවන් ඕනෑම වෙලාවක ඒ සංකේතයක් ඉදිරියේ හරි වෙන් කරලා සම්මතය පනවන්න. දැන් බුදු සමාජයේ සම්මතය පනවලා මෙන්න මේ පිළිවිලාවේ වෙනස් තියෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ උත්තර වලට. ඒක හරි සම්මත කරගන්න. දැන් මෙතන තියෙන්නේ මොනවද? ඒක බුද්ධ පූජාව. සාමකවුරු ගන්නවා ඒක. හැබැයි ලෝකරාම යනහතේ ලෝකෙ වැඩි හිටියේ නේද? මට පූජා කළ යමක් ඇත්නම් මගේ දඩුවට දායාද වශයෙන් අයිතිවාසිකමක් තියෙනවා. බුදුරජාණන් දේශනා කරා. ඒ හිතුවක් තියෙනවා. ඔන්න ගත්තේ. බැරි ගත්තේ නොගෙනින්නේ මේ රාගයන් වහන්සේලාට. ඔන්න පරිහරණය කරන්න පුළුවන්. ගතන ප්‍රශ්නයක් නෙවෙයි. තමන් ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි තමයි ඉන්නේ වැඩ. අනිවාර්යෙන් වෙන් කරන දෙයක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ජේතවනාරාමයේ උන්වහන්සේ වැඩලා චාරිකාව වැඩිලාට උන්වහන්සේ වයන මිනිස්සු ඇවිල්ලා. මේ දේවල් අරගෙන උන්වහන්සේට පූජා කරා. උන්වහන්සේ චාරිකාව වැඩලාගේ ආරාධනා බොහෝම කලකිරිලා. උන්වහන්සේ දෙවියන් අපහසු කාටවත් දෙන්නේ නැහැ කියලා තැනින් දාලා ඇඳගෙන. හැමදේම බිලු නැති වුණා. ආනන්ද හාමුදුරුවෝ මේ කාර්යය කියවහම කියනවා. එහෙනම් ආනන්ද ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ අනුග්‍රහය ගෙනහලා මෙන්න මේ ජීව රෝපණය කරන්න. ඒක දැනන හරියට හරක් කරන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන සජ්ජිරුවන්ගේ වාදීන්, ඊටෝරියාවානේ පිළිසිදුවානේ වාදීන් හරක් කරලා ඒක ආන්නේ සිද්ධ කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මහා ඉර්ධි බලයෙන් වේගවත් වැඩෙන උත්සවපාරපත් කරලා අර උත්සේ මොහොතේ මහා උත්සවපාරපත් කරනවා. ඊට පස්සේ ඒ ස්ථානයේ බුදුරජාණන් වහන්සේ නිකම්ම කමරනවා. හැබැයි උන්වහන්සේ උතරින්නේ මා විසා ගේන යමක් ඇතනම් මා විසා මෙතන තියලා යන්න කියලා. ඉනේ ඇදුවක් නෑ කියන්නේ. අර පූජා කරන දිනෝ දිනවා කියන්නේ. ඒ උන්වහන්සේ දොහොදෙන උන්වහන්සේ දුසති. බුදුරජාණන් වහන්සේ පිනේ ඇදුවක් නෑ කියන්නේ. බුදුරජාණන් පිනේ ඇදුවක් නැති වුණේ. උතුමන්ගේ පොත උතුමන් විසාරින් දෙරුවා. සමානි දහතුණා. අන්න දිනවල හේතු. ඒක වරණන්න අවශ්‍යතාවයක්. එහෙනම් අපිට පුළුවන් මල් පහන් සුවඳ ආදියට අමතරව පෑන් පූජා, භෝජන පූජා, මේ උපහාර පූජා හරක් කරලා උන්වහන්සේලා උදා අපි අපේ දානිය මාගේ හරි හම්බ කරගත්ත යවකින් යන්න ඒකින් ඒ පොත වේ කරලා වෙන විලාස කරලා ලෝකරන්න පුළුවන්. ඒක චිත්ත ප්‍රහාරය නැගීම තමයි. මනෝමය වශයෙන් මහා පූජා සිද්ධ කරන්නේ. ශ්‍රී වේද දේව චක්‍රවර්ති කියන රජු මනෝමය මහා දායන එක වස්සටයක් වගේ. උන්වහන්සේට මනසේ මවන්න පුළුවන් අනුරූප. ඒ හැකියාවක් තිබුණා. මනෝරු චිත්ත රූපමවා. දහදහසක් සක්වලදී වෙන තේරුම සංකේතී මුතුමැණි. මායිවිලියේ මහා කල්වගේ නැවේවා. මෙහෙම අදිස්ථානයක් කරා. ලෝකයේ දරුවස්තු ආවේ නැහැ. හැබැයි මනසේ රූපයක් මේලා දෙනවා මහා රත්තරන් කන්දක්, ඉදී කන්දක්, මුතු කන්දක්, මණික් කන්දක් මේ දේ ලෝකේ දසදහසක් වගේ විදිහට. මේ මහා සම්පත්තිය. අද මම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සියල්ලම වැඩමු. දානයක් දෙන්නගේ ඉලහැටි. අන්නේ දාන දෙන මහා මාලිගාවක් නේ. දැන් තේරෙන සංකීර්ණ මුතුමැණික් දෙවිලා ලස්සන විශාල මාලිගාවක් නේ. මාත් දෙන්න දෙයක්. උන්වහන්සේලාට දානිය සඳහා සියලුම දාන උපකරණ භෝජන හරවක්කාරින් දෙවිලා. දැන් අර දෙනවා මෙන්න. අවශ්‍ය සියලුම දේවල් වෙලා තියෙනවා. අද මේ මහා දානිය දෙන්න නොඅඩුවකට පිළිසඳ වේවා. දැන් ඔක්කොම එකක් කරලා ඉවරයි දාන ආරාධනාවක් කරන්නේ. ඉක්ුත් තිරුවන්ගේ සියලුම බුදු පියාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, අතීත අනාගත වර්තමාන තුන් කාලයේ සියලුම බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, සතු සියලුම ශාපයන් වහන්සේලා. අද වගේ දාට වැයි වැයි වඩිනවා.
මනෝමය රූප වෙන වටිනවා දැන් යන්නේ අදහස් විතරයි. අර මහා දානි උන්වහන්සේලා මම පූජා කරනවා කියලා පූජා කරනවා. දානි වර්ධන උන්වහන්සේලා සුඛ විහරණයේ ඉන්න ආකාරي බලනකොට වෙනම මාලිගාවක් නෙවෙයි. එයාලා වෙන සම මාලිගාවක් ඉන්නවා. ඉඳගෙන අර කිසිය වරයි. අර මම කිසි කෙනෙකුට දෙන්නයි මහා දානයක් දුන්නා. මේ දානි මහ පින අනන්ත හත්වල ඉන්න සියලු සත්‍ය අනුමෝදන් වෙනවා. සියලු දෙවියෝ අනුමෝදන් වෙනවා අනුමෝදනාවක් කරනවා. මේ දින අනුමෝදන් වෙන්න බැරි වුණේ නම් දේවතාවෙක් හෝ අවුස්සෙක් හෝ ඇත්නම්. අනුමෝදන් වූ දේවතාවෝ යාට අනුමෝදන් කරා. මේවා පරිත්‍යාගයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එදා බෝධිසත්ව කාදී ත්‍රිවිධ දේ චක්‍රවර්ති නම් හදික් හැටියට මම එදා දුන්න දානේ අනිසන්දේ කොච්චරද කියනවා. එතෙන් පටන් කිසි දවසක මම කිසිම දෙයකින් අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. අද දිනුවානේ වෙලාවක් නැහැ. ඒක ලැබෙනවා. මෙන්න මෙවන් මහා වාසනාව සතර හැම පාකල් ඇති වෙනවා. මේක දෙල්ලම් පූජාවක් දෙල්ලම් පිනක් නෙවෙයි කියලා කියන්නේ. නමුත් අර භාගවාදීන් ගන්නේ ඔක නෙමෙයි. පිළිවෙල කරනවා. ගල්ලැටි වරදනවා. පිළිවෙල කරනවාද? පිළිවෙල ලෙඩ හැදෙනවාද වේද පූජා කරන්නේ. තර්කයේ කියනවා මෙන්න. හැබැයි අතාක්කාවතර මේ ධර්මයේ තෝරා ගන්න බැහැ. ලෞකික තර්කයේ. හැබැයි තර්කයේ දැන් මට පස්සේ මොකද වෙන්නේ? විශාල පිරිසක් තර්කවාදීන් වශයෙන් ඒක විශ්වාස කරලා හැදෙනවා. හැබැයි ඇත්ත නෙමෙයි. මොළයේ මොළ වැඩි කියන ඒගොල්ලෝ නිකම්ම කරනවා. මේ සියුම් පැත්ත දන්නේ නැති අය ඔබේ මහ විනාශයට පත් වෙනවා. අලෝභයේ ලැබීමට, අද්වේෂයේ සමගියට, අමෝහයේ නුවණ, ලෝභයේ පිරිහීමට, ද්වේෂයේ ගැටීමට, මෝහයේ කුලාවට. ඔය හේතු හයයි කියන ලෝකේ වැරැද්ද. ලෝභ දේශ මෝහ සහ අලෝභ දේශ අමෝහ. ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ තියෙනවා. මෙන්න මේ හේතු හය තමයි මුළු ලෝකේ ප්‍රයත්න සිද්ධ කරන්නේ. සියලු දේම ගොඩනැගීමේ මූල ධර්මය උතනයි. අපිට අලෝභ දේශ අමෝහ වෙන්න පුළුවන් නම් ලැබීම සමගිය නුවණ සර්වප්‍රකාරයෙන් පූර්ණ වෙනවා. ලෝභ දේශ මොහ වුණ තරමට පිරිහීම, ගැටීම, මොටකම කරද ගන්න. මෙන්න මේක හේතු. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ. ಗುಣ සිහි කරමින් ඒ ගුණවතා උදෙසා ඒ ගුණයට හිමිදේ පූජා කළොත් අපි අර කියන්නා වූ හිමිදේ අල්ලාගෙන දීමේ නිදහස් වෙනවා. එයා ගුණ සිහි කරන්න. මේකේ අල්ලා ගැනීම කොච්චර භයානකද? ඒකාන්තයෙන් ඒක වෙන්කල යුතුයි. ඒ කොච්චර වැදගත්ද? කොච්චර ශ්‍රේෂ්ඨද? අල්ලා ඉන්නේ කොච්චර අපරාධයද සාපයක්ද කියලා. සමාගයේ හිතන වද දෙන්න පටන් ගන්නවා අල්ලා ඉන්නේ. මෙන්න මේ විදිහට තමා සතු දෙයක් තියෙනවා නම් අපු කිව්ව දේවල් යථාර්ථය දැනෙන්න ඔන්න ඔය ක්‍රමෙ වෙන් කරමුහා. අන්න උතුමාගේ පුරුෂ වෙන් කිරීමේ විශාල සාපේකින් නිදහස් වෙනවා මම. ලැබීමට මුල් වෙනවා. හැබැයි ඒ වගේම උතුම ඉන්නන්නේ නෑ මම ගන්නේ නෑ. ඒ කොටස ගත්තා කියලා කම්පාවටපත් වෙන්නේ නැහැ. අකාම්පය. කොච්චර වාඩුණා තුන්වහන්සේලා අකාම්පය. හැබැයි තව කොටසක් ඉන්නවා. ඒ જાතිය වෙන හිර කුරුකටු. උන්නම් පාළු විදිහට කැමති නෑ. පාළු කරමුනේ නම් මොකද කරන්නේ? හරි හිනාතව ගහන්න ඕනේ. ඔක වේදේන අහුවිදේන ඔය පරිදි ගන්නවා. අහුවිදේන ඔකට මාසින් ඉන්නවා. වලක් අනවකාන්න යන්නේ. ඔන්න ඔය අදහසම ගන්න. හැම වෙලෙම හෙනගිනි දෙන්න දුරු වෙන්න කොටසක් ඉන්නේ. මෙන්න මේ අහස්තුල නිහින පුද්ගලයෝ. ඒ විදිහට කරමු පාළුවෙන් පරි ගන්නවා. අනුන්ට හෙන දෙන්න හුරු වෙච්ච නිසා කියනවා හෙන හුරු කියලා. හෙන හුරු කොටාසේ විහිළු උපදිනවා නෙමෙයි. ඒවලයි කොහොමද දුන්නේ නැත්නම් දුරු දෙන ගහනවා කියනවා. ඉතින් ඒකෙන් ජීවිතේ නෝ ඒක. නෑ හෙනේට හුරු වෙච්ච කොටසේකට අපෝ උගල කොට හරි ගන්න නැහැ. අවිලින් කරන්නේ ඕක උගල කොට. වල්ලෝ වෙලා කවුරු වෙලා ගැටක ඉන්නේ කොහොම හෙනේට හුරු වෙච්ච අය කොට ඕක කාගියෝ. මම ඔකින් ඉඳලා ආය මර කරලා ගන්න. ඒක හරියට කිව්වා. එනවරු අපලේ ඉවරයි. අසත්පුරුෂයා කොට ගැනීම යාව හිංගිය නිදහසේ. උතුමන්ගේ කොට ගැනීම නිසා ලැබෙන සාපේ නිදහස් වීම. අසත්පුරුෂයා කොට හදාගෙන ඉඳීමේ යාව හිංගිය නිදහස් වීම වෙලෙක සිද්ධ වෙනවා. මධ්‍යස්ථ පුද්ගලයා අතර මධ්‍යස්ථ වේදා දින සමගිය සමාදානිය උදා කරගන්න. එතෙන්දී වෙන්නේ අසමගියක් නැති සමගිය සමාදානිය. අන්‍යෝන්‍ය සහයෝගය උදව් උපකාරය.
මෙන්න මේවා කවුරුවත් බලෙන් ගන්න ඕනේ ලැබෙන වරන් ගන්න. මෙන්න මේ කාරණේ අපිට අවශ්‍ය කරන මේ ටික ඉලක්කය. අන්න සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පහ නැගිච්චේ. අද්දවක් ලබන්නේ හේතු වෙනවා. මෙන්න මේ වගේ අද්දවක් ලබා ගන්න පුද්ගලයා සීල සමාධි ප්‍රඥා ධර්මයන් අනුකූලව කටයුතු කරනකොට යථාභූතයේ පූර්ණේ කරගෙන මාර්ග බලාපොරොත්තු ලබා ගන්නවා. සිවුසිය ලබා ගන්නවා. ඒක අපි දැක ගන්න ඕනේ. මේ අන්‍ය පූජාවන්ගේ තිබෙනා වූ වැදගත්කම ඕක. ජීවමාන බුද්ධානන් වහන්සේ ඉන්නව අවශ්‍ය නැහැ. උන්වහන්සේ ඉන්න අපේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ නොපිළිගත්තා කියලා වෙනින් වෙනස් වෙන්නේ. අධික වාරාජ්‍යාල, කසී වාරාජ්‍යාලි බමුණු. බුදුරජාණන් වහන්සේ දාන දුන්නා. බුදුරජාණන් වහන්සේ කියන ගාථා දේශනා කරලා ගන්න දාන තථාගතයන් වහන්සේලා ගන්නෙ නේ. ඔක වාර ගන්න. වාර ගන්න නැහැ කියලා දැන් අර කියලා ඉවරයි. ස්වාමී ඔබ වහන්සේ පිළිගන්නාදී කාමී ඔබ වහන්සේ පූජා කරනවා. ඉන්දියා පූජා කරලා ඉවරයි. පිළිගන්නේ නැතුව දැන් වලින් කාපුවා කිව්වා. මම පිළිගන්නේ නැහැ කියලා. ඔබ වහන්සේ පිළිගත්තේ නැහැ මේක හම්බෙලා නැහැ ඔබ වහන්සේ. ඒකෙන්ද දැන් නිදහසින් අපි ගන්න ඕනේ මොකද හරි. මොකද ඥාන්නේ ඒක. ඔබට වතුර කිව්වා. නෑ ඒකමද ලෝක අඳගෙන මේ දෙවියන් සහිත මනුස්ස සහිත වවුන් සහිත ලෝකේ අපාගතයන් වහන්සේ පූජා කරපුවාම මාගේ ශ්‍රාවකයෙක්ව ශ්‍රාවක පරිණාමයක් හැර. තව කවුරුවත් නෑ. ඔය දිරවන්නේ හන්නේ. ඒ දිරවන්නේ වතුනි මම පිළිගත්තාගේ වටිනාකම දේශනා කළා. ඒ වටින දුන්නේ මොකක්ද? අපාගතයන් වහන්සේ ආසා දේශනා කරගන්න දාන්නේ පිළිගන්නේ නෑ. ඒ පිළිගන්නේ නෑ. අර බමුණා. ඒ සමාධිය කියවේම පූජා කරලා ඉවරන්නේ. ඔකුනේ ඔහු. ඊට වතුර දැම්මා කිවි කිවි සද්ද ධර්මයෙන් දුන්දාමින් පිටියලියා බලන් ඉඳලා. මහා කුමාරයා කියලා පිටියලිය. හරියට කන්න හම්බුනේ. ආලු බුද්ධයන් සිද්ධ වුණා. ඒ මේ දාන්නේ විහිමුනි. මේ ලෝකේ සත්‍යයේ කඩක අයිතියක් නේ. හිමිකමක් නේ. ඒහා සිද්ධ වුණ දෙයක් කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි දැනගන්න ඕනේ පූජා කිරීමේදී අපේ කටයුතු කරලා ඉවරයි. මුක්ති ජීව කියන එක උන්වහන්සේලා ඒ අය පස්සේ. තමගේ කොටස මුක්ති විදීම හෝ විදීම සමානතු කාරණා. ඒක පින්කෝ පව් කියන එක දාන්න බෑ. ඉතින් අපි අවංකව ඉන්නේ හැමදේම තමනමයි කොට දෙනවා. අනුගේ කොටස ඇල්ලුවේ නැත්නම්. තව කෙනෙක්ගෙන් අනුපාඩු අපි මහා ගානේ ගන්න එකක් ඉදිරි වෙන්නේ නැහැ. කලබල ආහාරයෙන් හෝ වාඩි දෙකින් අනිකන් ඉල්ලන්නේ දෙයක් ඉදිරි වෙන්නේ. තමන්ගේ සාධ සම්පූර්ණ. ඉතින් අනේ මට කියන වචනේ කියන්නේ මට දෙන්න කියන වචනේ කියන්නේ තව දෙයක් ඉතුරු වෙන්නේ නැහැ උපරිමයට සුද්ධ වුණා. මෙන්න විදිහම දහම මේ ලෝක ස්වභාවය තමයි මේ ලෝකේ මූල ස්වභාවය. ඒ ස්වභාවයෙන් ක්‍රමක්‍රමයෙන් විපරීත වෙලා ගියාට පස්සේ ඇති වුණ ප්‍රශ්න තමයි දැන් අපිට මූල දෙන්න දෙයක් තියෙනවා.